Right. Welcome to my program. අපි දැන් ඉස්සලාම කතා කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා අපිට අපි දන්න සිංහල භාෂාව ආශ්‍රිතව ඒකේ අදහස් කොහොමද ප්‍රකාශ වෙන්නේ කියන එකත් එක්කම ඊගාවට අපි ඒ ඉංග්‍රීසි භාෂාවට කොහොමද අපි යන්නේ සිංහල භාෂාවේ තියෙන දැනුම උපයෝගී කරගෙන ඒ දැනුම හරහා ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාව ග්‍රහණය කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නයි යන්නේ. රයිට් එතකොට දැන් අපි මේ බලමු ඉස්සෙල්ලාම සිංහල වාක්‍යයක් කොහොමද ගොඩනගන්නේ කියලා. දැන් භාෂාව කියන එක පාවිච්චි කරනකොට භාෂාව හැදිලා තියෙන්නේ මේ විදිහටයි. ශබ්ද කීපයක් එකතු වෙලා වචනයක් හැදෙනවා. වචන කීපයක් එකතු වෙලා වාක්‍යයක් හැදෙනවා. වාක්‍ය කීපයක් එකතු වෙලා ඡේදයක් හරි රචනාවක් හරි මොන හරි පූර්ණ අදහසක් ගොඩනගෙනවා. එතකොට අපි බලමු සිංහල භාෂාවේ කොහොමද ඒක යෙදිලා තියෙන්නේ කියලා. මොකද අපි ඉංග්‍රීසි භාෂාව මේක හොඳට මතක තියාගන්න මේ අපි කරන්නට යන්නේ ඉංග්‍රීසි භාෂාව කියන එක ලොකු විශාල බිල්ඩින් එකක් නම් ඒ බිල්ඩින් එක හදන්න ෆවුන්ඩේෂන් එක දාන්න යන්නේ. රයිට් දැන් ඔයගොල්ලන් ගාව තියෙනවා ඉංග්‍රීසි භාෂාව කියන බිල්ඩින් එක හැදිලා තියෙනවා එක්තරා දුරකට. නමුත් ඒක හෙල්ලෙනවා. ඒකට පදනම ටිකක් වැටිලා තියෙනවා මදි. ඒකයි ඔය පැටලිලි සහගත තැන් එන්නේ. දැන් අපි සිංහල භාෂාව කතා කරන වෙලාවට වැඩි හරියක් හුඟක් වෙලාවට ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා. නමුත් අපිට ඉංග්‍රීසි වචන දැනගෙන හිටියට අපිට ඉංග්‍රීසියෙන් අදහසක් ප්‍රකාශ කරන්න ගියාම පොඩ්ඩක් පැටලෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු ගැන අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. දැනට අපි භාෂාමය ගැටලු නිසා වෙන ඒ බාධාවන් මොනවද කියලා පැහැදිලි කරගෙන ඉස්සරහට යනවා. ඒ ගමන අනිවාර්යෙන් මුල ඉඳලා යන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ ගමන මේ විදිහට පටන් ගන්න. ඒතර සිංහල භාෂාවේ වාක්‍යයක් හැදෙන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලා බලමු. ඒකේ මෙන්න මෙහෙම වචන තුනක් අපි අරගෙන වාක්‍යයක් ප්‍රකාශ කරනවා. මම බත් කමි. කමි මම බත් කියන්නෙත් නැහැ. බත් මම කමි කියන්නෙත් නැහැ. නේද? බත් මම කමි කියන්නෙත් නැහැ. නේද? එහෙම කියන්නේ නමුත් මම බත් කමි කියලා කියන්නේ. ඒක තමයි පූර්ණ අදහසක් ප්‍රකාශ වෙන්නේ. එතකොට මේකේ මේ වචන පෙළ ගැහිලා තියෙන අනුපිළිවෙලක් තියෙනවා. මොකක්ද මේ අනුපිළිවෙල බලමු. භාෂාව ඉගෙන ගන්නකොට අපි මෙයාට කියනවා කතෘ කියලා. ඊගාට මෙයාට කියනවා කර්මය කියලා. මෙයාට කියනවා ක්‍රියාපදය කියලා. එතකොට මෙතන ඉන්නවා මේ වාක්‍යය ඇතුලේ ඉන්නවා යම් කිසි ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව කරන පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා කරන ඒ ක්‍රියාවට භාජනය වන කර්මයක් තියෙනවා. අන්න. එතකොට මේක දැන් අපි සිංහල භාෂාව ඉංග්‍රීසියට ඒ විදිහෙම පරිවර්තනය කෙරුවොත් මෙමයි වෙන්නේ. මම කියන එකට අපි I කියනවා. බත් වලට අපි රයිස් කියනවා. කමි කියන එකට eat කියනවා. දැන් මේ eat කියන එක කමි, කමු, කති, කයි, කහි, කනිය, කන්නේ ඕන එකකට eat. හරිද? ඒකයි ලේසි ඉංග්‍රීසි. දැන් මෙතන අපිට තියෙනවා වචන සෙට් එකක්. ඒ වචන සෙට් එක මොකක්ද? සිංහල වාක්‍ය අනුපිළිවෙලට සිංහල වාක්‍යයක් ගොඩනගෙන වචන අනුපිළිවෙලට ඉංග්‍රීසි වචන ටිකක් දාලා තියෙනවා. දැන් මේක වැරදි. මේක ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි වාක්‍යයක් කියනවා නම් මේක වැරදි. ඒ නිසා මම ඒකට කියනවා සිංහල භාෂාවේ අනුපිළිවෙලට වචන දාලා තියෙනවා. ඒකට කියනවා සිංග්ලිෂ් කියලා. අපි ගොඩාක් සිංග්ලිෂ් කතා කරනවා. දැන් ඔය ටෙලිවිෂන් එකේ සහ ඔය රේඩියෝ
වල අපේ නිවේදක නිවේදිකාවන් බොහෝ දෙනෙක් සිංහල භාෂාව උලා කන්නේ යන්නේ විදිහට. ඒ කියන්නේ ඉංග්‍රීසි වචන කරකෝල අඹරෝල අර භාෂාව ඇතුළට දාලා භාෂාව උලාගෙන කනවා. අපි ඒක කරන්න යන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද නිවැරදි ඉංග්‍රීසි වාක්‍යයක් අපි ගොඩනගන්නේ කියලා. right. දැන් අපි බලමු වාක්‍ය ගොඩනගනකොට අපි කියවා කර්තෘ කර්ම ක්‍රියා කියලා සිංහල භාෂාවේ තියෙන ඉංග්‍රීසි භාෂාවෙත් ඕක තියෙනවා. නමුත් ඒක පොඩි වෙනසකට එනවා. right. කර්තෘ හරි. කර්තෘ එනවා එහෙම මෙතෙන්. නමුත් කර්ම දෙවනියට එන්නේ කර්මය නෙමේ ක්‍රියාව. තුන්වෙනියට තමයි එන්නේ කර්මය. අන්න දැන් ඔන්න අපිට තියෙනවා නිවැරදි ඉංග්‍රීසි වාක්‍යයක්. හරිද? එතකොට මේකේ මේ කර්තෘ පළමුව එනවා. එයාට අපි කියනවා සබ්ජෙක්ට් කියලා. කර්මය තුන්වෙනියට යනවා. එයාට අපි කියනවා ඔබ්ජෙක්ට් කියලා. ක්‍රියාව දෙවනියට එනවා. එයාට අපි කියනවා verb කියලා. subject verb object. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් ගොඩනැගෙන එකේ ෆවුන්ඩේෂන් එක උතන. උතනින් එහාට තමයි ඕක දික් වෙන්නේ, කෙටි වෙන්නේ, වෙනස් වෙන්නේ, බොහෝ දේවල් වලට මුහුණ දෙන්නේ මෙන්න මේ මුල් අවස්ථාව ඉදිරියට යනකොට එක් එක් අවස්ථාවට අපිට ප්‍රයෝජනයට ගන්න ඕනේ. එක් එක් අවස්ථාවට උචිත වෙන අදහස ප්‍රකාශ කිරීම සඳහා වාක්‍ය ගොඩනැගෙන්නේ මේ බේස් එක උඩ, මේ ෆවුන්ඩේෂන් එක උඩ. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. වරදින්නේ නැහැ. මතක තියාගන්න දෙයක් නැහැ. මේක දන්න දෙයක්. right. එතකොට අපි බලමු අපි සබ්ජෙක්ට් හැටියට ගන්න පුළුවන් වචන කීපයකුයි. ඔබ්ජෙක්ට් හැටියට ගන්න වචන දන්නවා. verb හැටියට ගන්න පුළුවන් වචන දන්නවා. දැන් ඔයගොල්ලෝ මෙච්චර කාලයක් ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි පන්තියේ නිකන් ගිහිල්ලා ඉඳගෙන හිටියත් මේකෙන් ඇතුළට ගිහිල්ලා මේ කම්පියුටර් එක ඇතුලේ තැම්පත් වෙච්ච වචන 10 ගාණක් තියෙනවා ඔයාලගේ. අන්න ඒ වචන 10 ගාණ අතරින් අපිට තෝරලා ගන්න පුළුවන් නම් සබ්ජෙක්ට් හැටියට ගන්න පුළුවන් කොහොමද? verb හැටියට ගන්න පුළුවන් කොහොමද? object හැටියට ගන්න පුළුවන් කොහොමද කියලා අපිට තෝරලා ගන්න පුළුවන් නම් ඒවා මේක ඇතුළට දාලා අපිට වාක්‍ය හදන්න පුළුවන්. බලමු අපි වාක්‍ය කීපයක් හදලා. subject verb object SVO. අපි බලමු subject දන්න කෙනෙක්. හොඳටම දන්න කෙනා මම. කනවා බත්. අන්න. සිංහලෙන් කියන්නේ මම බත් කමි කියලා, ඉංග්‍රීසියෙන් කියන්නේ මම කමි බත් කියලා. they who බොති කිරි ඔවුන් කිරි ඔව්හු කිරි බොති කියන එක ඔව්හු බොති කිරි කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. we read books. අපි පොත් කියවන්නෙමු කියන එක ඉංග්‍රීසියෙන් කියනවා අපි කියවන්නෙමු පොත් කියලා. අන්න ඒ විදිහටයි වාක්‍ය හැදෙන්නේ. දැන් ඔතනදී අපි බලමු කොහොමද ඔය වාක්‍ය හදනකොට සිංහල භාෂාවේදී ක්‍රියාපදයට වෙනස් වීම සිද්ධ වෙන අවස්ථාවල් අපි දෙනවා. මම බත් කමි කීවට අපි බත් කමි කියන්නේ නැහැ. අපි බත් කමු, කන්නෙමු. ඔහු බත් කති. අන්න. කර්තෘපදයට එක්ක ක්‍රියාපදේ වෙනස් වෙනවා. ඒ වගේම ඊයේ මම බත් කමි කියන්නේ නැහැ. ඊයේ හෙට මම බත් කෑවෙමි කියන්නේ නැහැ. අන්න ඒ අදාළ වන අවස්ථාවට අනුව කාලයට අනුව ක්‍රියාපදේ වෙනස් වෙනවා. මම බත් කමි. ඊයේ මම බත් කෑවෙමි. මම දැන් බත් කමින් සිටිමි. හෙට මම බත් කනු ඇත. අන්න ඒ වගේ. right? ඒ වගේ කාලය අනුවත් ක්‍රියාපදේ වෙනස් වෙනවා. සිංහල භාෂාවේ එහෙම වෙනවනම් ඉංග්‍රීසි භාෂාවෙත් එහෙම වෙන්න ඕන. ඒතර අපි දැන් දෙකක් දන්නා. එකක් කර්තෘපදයේ අනුව ක්‍රියාපදේ වෙනස් වෙනවා. කාලය අනුව ක්‍රියාපදේ වෙනස් වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙත් ඕක ওই විදිහට තියෙනවා. නමුත් සිංහල වල වගේ කර්තෘගෙන් කර්තෘට ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ.
හැම කර්තෘවටම අදාළ වෙන පදයේ ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ. කාලය අනුව වෙනස් වෙන එක එහෙම වෙනවා. කර්තෘ අනුව වෙනස් වෙන එක හැම ක්‍රියාපදයක් හැම කර්තෘපදයක් එක්කම ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ. අපි මේ වෙනස් වීම කොතනද වෙන්නේ කියන එක ඉස්සරහට බලමු. right. අපි දැන් ගත්තොත් කාලය අනුව වෙනස් වෙන එක අපි සලකා බලන්නට හිතුවොත් අපි ගමු කාලය කියන එක අනන්තයක් වූ අතීතයේ ඉඳලා අනන්තයක් වූ අනාගතයට ගලාගෙන යනවා. ඕකේ නැවතීමක් නැහැ. කාලය මිලියන ගණනක් අවුරුදු විශ්වය පටන් ගත්ත දා ඉඳලා කාලය ගලාගෙන ඇවිල්ලා දැනුත් ගලාගෙන ඇවිල්ලා ඉස්සරහටත් ගලාගෙන. අන්න ඒ කාලය කියන එක අපි මේ වගේ රේඛාවක් හැටියට අරගත්තොත් මේ වගේ රේඛාවක් හැටියට ගත්තොත් මේ රේඛාව දිගේ කාලය අනන්තයක් වූ අතීතයේ ඉඳලා infinite past to infinite future ගලාගෙන යනවා. ඕකේ නැවතීමක් නැහැ. අන්න ඒ අපි ලකුණු කරගත්ත රේඛාවේ එක්තරා තැනක් අපි ලකුණු කරගන්නවා මෙන්න මේ විදිහට ලකුණු කරලා කියනවා මේ තමා දැන් මේ අපි කතා කරන වෙලාව කියලා. The time of utterance. කතා කිරීමේ වෙලාව. දැන් අපි භාෂාව කතා කරන්නේ මේ වෙලාවේ ඉඳගෙන. භාෂාව ලියන්නේ මේ වෙලාවේ ඉඳගෙන. එතකොට ඒ වෙලාවේ ඉඳගෙන කතා කරනකොට ඒ වෙලාවට මේ පැත්තට තියෙනවා පහුගිය යට ගියාවට තියෙනවාට අපි ඒක ගලාගෙන යනවා අනන්තයක් වූ අතීතයට එනකම්. right. මෙතනින් මෙහාට ඉස්සරහට තියෙන ඒවා අනන්තයක් වූ අනාගතයට යනකම් ගලාගෙන යනවා. ඒතර අපි මේ දැන් කතා කරන්නේ මෙතන ඉඳලා. ඒතර මෙතන ඉඳලා මේ පැත්තට තියෙන ඒවා ඔක්කොම අපි past කියලා කියනවා. අතීතය කියලා කියනවා. මෙතන ඉඳලා මේ පැත්තට තියෙන ඔක්කොම අපි අනාගතය කියලා කියනවා. මෙතෙන්ට කියනවා අපි වර්තමානය කියලා කියනවා. right. එතකොට සිංහල භාෂාවෙත් තියෙනවා කාලය බෙදලා අතීතය වර්තමාන අනාගත කියලා. ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා එකම අතීතය past වර්තමානය present අනාගතය future කියලා. දැන් ඉංග්‍රීසි භාෂාවේ ඔන්න ඔය කාල තුන එකක් හතරකට ගානේ බෙදලා තියෙනවා. ඒ බෙදලා තියෙන්නේ tenses කියලා. tenses කියලා කියන්නේ මොනවද? මේ මම කතා කරන වෙලාවට දෙන සිංහල වචනවල තේරුම් හොයන්න යන්න එපා. අදහස ගන්න. ඇඟට ගන්න අදහස. තේරුම හොයන්න යන්න එපා සිංහලෙන්. තේරුණා නේද? මම කියන අදහස කියන එකේ තේරුම සමහර වෙලාවට දැන් අපි කඩේකට ගිහිල්ලා ඉලෙක්ට්‍රික් බඩු කඩේකට ගිහිල්ලා මුදලාලි මේ මට දෙන්නකෝ අර විදුලි පේනුව දාපුවාම පුප් 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 ගල් ටිකක් ගෑහිලා පුං ගාලපත් වෙන දිග බට බලුප් එකක් දෙන්නකෝ කියලා කිව්වොත් එහෙම මුදලාලි මොනවා කියයිද? බය පාලයන් යකෝ යන්න පිස්සු නටුව කියලා හිටන් එල්ලවා ගන්නවා. එහෙම නැතුව අපි ගිහිල්ලා කිව්වොත් මුදලාලි ටියුබ් ලයිට් එකක් දෙන්න. ටක් ගාලා මුදලාලි දෙනවා. ඒක මුදලාලි එතනදී ටියුබ් ලයිට් කියන එකට මේ අර පොප් පොප් ගාලා ලයිට් එක කියලා එයාගේ ඔළුවට ඉන්නේ නැහැ. ටියුබ් ලයිට් කියන එක අහපු ගමන් එයා දන්නවා බඩුව මොකක්ද කියලා. අන්න ඒ වගේ තමයි අදහස අපි ගන්නෙ ඉංග්‍රීසි වචනවල. තේරුම පාඩම් කරන්න යන්න ඕනේ. අපි ඉංග්‍රීසි වචනේ කියන ගමන් ඒකේ අදහස හිත ඇතුළට දාගන්නට ඕනේ. right. හැඟීම වචනේ හැඟීම අපි දාගන්න ඕනේ. right. එහෙමයි අපි ඒ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. right. එතකොට දැන් මෙතනදී මම මේ කියන්න යන්නේ present කියන එක හා past කියන එක සහ future කියන එක කොටස් හතරකට බෙදලා ඒවට tenses කියලා දීලා තියෙනවා. ඒ එක tense එකකින් එක කොටසකින් කියවෙන්න සුවිශේෂී අදහස් ප්‍රමාණයක් තියෙනවා. ඒ අදහස විතරයි ඒකෙන් කියන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි ගත්තොත් පළමුවෙන්ම අපි බලමු present කියන එක කොහොමද බෙදලා තියෙන්නේ කියලා. දැන් මේ කතා කරන වෙලාව ආශ්‍රිතව තියෙන දේවල් වලට තමයි අපි present tense කියලා තියෙන්නේ. මේ present tense කියන එක වරදවා වටහා ගන්න එපා. සිංහලෙන් කියන වර්තමාන කාලයේ එහෙම නෙමෙයි.
සිංහලෙන් කියන වර්තමාන කාලය කියලා හිතනවා නම් ඒ වර්තමාන කාලේ එක අංගයක් එක කොටසක් තමයි ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ. ප්‍රසන්ට් ටෙන්ස් කියලා කියන වාක්‍ය විලාසයක්, ඒ වාක්‍ය රටාවක්, අන්න ඒ වාක්‍ය රටාවෙන් අපිට කියන්න පුළුවන් අදහස් මොනවද කියලා අපි බලමු. හරිද? ප්‍රසන්ට් ටෙන්ස් කියලා වාක්‍ය විලාසයක් තියෙනවා, වාක්‍ය රටාවක් තියෙනවා. ඒ වාක්‍ය රටාවෙන් අපිට කියන්න පුළුවන් මොන වගේ අදහසක්ද කියන එක අපි දැන් බලමු. හරිද? ප්‍රසන්ට් ටෙන්ස් කියන වාක්‍ය විලාසයෙන් වාක්‍ය රටාවෙන් අපි කියනවා users of simple present tense කියලා. present tense කියලා කියන්නේ එක මොකක්ද කියන එක අදහසක් විතරක් ගන්න. present tense කියලා කියන්නේ එක්තරා වාක්‍ය රටාවක්. ඒ වාක්‍ය රටාවෙන් කියන්න පුළුවන් අදහස් මොනවද කියලා අපි බලමු. දැන් අපි ගත්තොත් ටයිම් ලයින් එක මේ වගේ අපේ සුපුරුදු ටයිම් ලයින් එක. ඒකේ අපි මාක් කරගත්තොත් මේ විදිහට කතා කරන වෙලාව කියලා. ඔන්න ඔය ටයිම් ලයින් එක දිගේ යම් කිසි ඇක්ෂන් එකක් හැම වෙලාවෙම, ඒ කියන්නේ කෙරෙනවා නවතිනවා, කෙරෙනවා නවතිනවා, ආයෙ කෙරෙනවා නවතිනවා. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් සෑම අවුරුද්දකම අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්ද වෙනවා. සෑම අවුරුද්දකම දෙසැම්බර් මාසයේ ක්‍රිස්මස් වෙනවා. හරිද? සෑම ඉරිදාවකම අපේ ගමේ පොළ පැවැත්වෙනවා. සෑම පොයකටම අපි පන්සල් යනවා. සෑම ඉරිදාවකම අපි පල්ලියට යනවා. සෑම සිකුරාදාවකම මුස්ලිම් භක්තිකයින් පල්ලියට යනවා. අන්න ඒ වගේ සිද්ධ වෙනවා නවතිනවා. සිද්ධ වෙනවා එක ටයිම් ටේබල් එක රටාවකට සිදු වෙලා යනවා යම් කිසි දෙයක්. අන්න එතනදී අපි ප්‍රසන්ට් ටෙන්ස් කියන වාක්‍යයක් භාවිතා කරනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුගේ පුරුද්දක් තියෙනවා නම් මෙයා හැමදාම උදේට ඔය ගහගාව හිටගෙන ඉන්නවා. රයිට්? ස්කූල් බස් එක හැමදාම 6:00 වෙනකොට අපේ ගේ ගාවට එනවා. අන්න ඒ වගේ පුරුද්දක් එක්කද ඊගාවට තව කිසියම් කෙනෙකුගේ විනෝදාංශයක් වෙන්න පුළුවන්. නේද? විනෝදාංශ තියෙනවා එක එක්කනට මුද්දර එකතු කරනවා, පොත් කියවනවා, සංගීතය අහනවා, කට අරගෙන උඩ බලාගෙන ඉන්නවා. ඒ වගේ පුරුද්දක් හැටියට කරන දේවල් විනෝදාංශ තියෙනවා. විනෝදාංශයක් ගැන කතා කරනවා. ඒ වගේම ඩේලි ඉවෙන්ට් එකක්. සාමාන්‍යයෙන් පළවෙනි පීරියඩ් එකේ අපිට මැත්ස් තියෙනවා. හරිද? පළවෙනි පීරියඩ් එකේ අපේ ක්ලාස් ටීචර් තමයි ක්ලාස් එකට එන්නේ. අන්න ඩේලි ඉවෙන්ට් එකක්. හරිද? උදේ පාන්දර හැමදාම අම්මා නැගිටලා බත් උයනවා අපිට. අන්න ඒ වගේ ඒ වගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා තමයි ප්‍රසන්ට් ටෙන්ස් භාවිතා කරන්නේ. තව එකක් තියෙනවා නිතරම සිද්ධ වෙන දෙයක්. මේ පොඩි ළමයා හැම වෙලේම අඬනවා. හරිද? අන්න ඒ වගේ අදහසක්. රයිට්? හරිද? අපේ නංගි හැම වෙලේම පොත් කියවනවා. රයිට්? යන්න ඒ වගේ හැම වෙලේම සිද්ධ වෙන දෙයක්. ඒ වගේම දැන් අපි බලමු උදාහරණයක් හැටියට එකක් අරගෙන. දැන් Monday, Tuesday, Wednesday, Thursday, Friday. ඔකට අපි එක වචනකින් කියනවා නම් week days කියලා කියනවා. හරිද? අපි සතියේ දිනවල වැඩට යනවා. We go to work on weekdays. We go to school on weekdays. අන්න present tense වාක්‍යයක් කියන වෙලාව. අපි සතියේ දිනවල පාසල් යනවා. අන්න ඒ වගේ උදාහරණයක් ගත්තා. ඒ වගේම යම් කිසි දෙයක් නොකරනවා නම් පුරුද්දක් හැටියට අර ඉස්සලා කියපු විදිහට නොකරනවා නම් කාට හරි යම් කිසි දෙයක් අමතක වෙනවා නම් කරන්නේ නැත්නම් පුරුද්දක් හැටියට අන්න ඒක කියන්නේ present tense වාක්‍යයකින් අපි උදාහරණයක් හැටියට Saturdays and Sundays වලට අපි එක වචනයකින් කියනවා නම් weekends කියලා කියනවා. We do not go to work at weekends. අපි සතියන්තේ වැඩට යන්නේ නැහැ. We do not go to school at weekends. Okay, right? අන්න දැන් ඔය හැම එකක්ම සිද්ධ වෙන්නේ අපි ඔය හැම එකක් ගැනම කතා කරන්නේ මෙන්න මේ කතා කරන වෙලාවේ ඉඳලා. මේ ටයිම් ලයින් එකේ මේ වෙලාවේ ඉඳලා. හරිද? right. දැන් අපි බලමු. දැන් අපි දන්නවා එක වාක්‍ය රටාවක් තියෙනවා. ඒ වාක්‍ය රටාවෙන් ප්‍රකාශ වෙන්නට ඕන අදහස් මේවයි කියලා දන්නවා. මොන අදහස් ප්‍රකාශ කරන්නද අපි මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්න කියලා දන්නවා. දැන් අපි බලනවා කොහොමද
වාක්‍ය රටාව ගොඩ නැගෙන්නේ කියලා. වාක්‍ය රටාවේ නම තමයි present tense. ඒකේ භාවිතයන් තමයි මේ තියෙන්නේ. ඒක අපි දැන් සාකච්ඡා කරා. මේකේ hand out එක ඔයගොල්ලන්ට සටහන් කරගන්න පුළුවන්. දැන් අපි බලන්න යන්නේ කොහොමද මේක ගොඩ නැගෙන්නේ කියලා. බලමු. simple present tense තමයි වාක්‍ය රටාවේ නම. right? අපි ඒකට තව කැලලක් එකතු කරගන්නවා affirmative කියලා. ඒක මේමයි ඒක එසේ සිදු වෙනවායි කියන ඔව් කියන අර්ථය තමයි ඉන්නේ. ඒව හිතන්න යන්න එපා. කරගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙයි. වචනවල තේරුම් හොයන්න යන්න එපා. ඕකේ? අදහස් විතරක් අපි ප්‍රකාශ කරගෙන යමු. රයිට්, දැන් අපි හදන්න යන්නේ වාක්‍යයක්. එහෙමනම් වාක්‍යයක් හදන්න යනවා නම් අපිට ඉස්සෙල්ලාම මොකක්ද ඕන වෙන්නේ? අපි මුලින්ම කතා කරුවා මම බත් කමි කියලා. I eat rice කියලා. ඒකේ මුලටම ආවේ subject එක. අපි subjects ටික ලෝකෙම විශ්වයේම තියෙන subjects ටික කොටස් දෙකයි අපිට බෙදන්න පුළුවන්. එකක් singular, අනිත් එක plural කියලා අපි බෙදා ගන්නවා දැනට. ඉස්සරහදී තව වෙනස් වීම බෙදා ගැනීම තියෙනවා ගොඩක්. හරිද? subjects අපි කොටස් දෙකට බෙදා ගන්නවා. පළවෙනි එක singular, පළවෙනි එක අපි මෙතනදී ගන්නෙ plural හැටියට, දෙවෙනියට අපි ගන්නවා singular subjects. ඒක වචන කර්තෘපද සහ බහුවචන කර්තෘපද කියන කර්තෘපද ගොඩවල් දෙකකට බෙදා ගන්නවා. හරිද? දැන් අපි ගන්නවා බහුවචන කර්තෘපද. ඒවට කියනවා අපි plural subjects කියලා. බලමු plural subject set එකක් අරගන්නවා දැන්. මෙතන ඉන්නේ subjects ලා කොහොම plural. you කියන්නේ නුඹ නුඹලා, we අපි, they ඔව්හු, mothers fathers, sons daughters, boys girls, teachers farmers, animals birds, reptiles කියලා උදාහරණ හැටියට අපි මෙතෙන්ට අරන් තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 14ක් කර්තෘවරු 14ක් දැනට අපි උදාහරණයකට අරන් තියෙනවා. ඔක්කොම බහුවචන කර්තෘපද. නුඹ කියන එක ඒක වචන වුණත් අපි මෙතෙන්ට නුඹලා කියන එක මේ අරන් තියෙනවා. ඒ නුඹ කියන ඒක වචනයකටත් අපි මෙතනදී බහුවචන කර්තෘ කෙනෙක් හැටියට සලකන හැටියට තමයි සලකන්නට යන්නේ. තව එක වචනයක් තියෙනවා මම ඒක පස්සේ කියන්නම්. දැන් ඊගාවට දෙවෙනියට එන්න ඕනේ අපිට ක්‍රියාපදය ආවා. අපේ ආදරණීය ක්‍රියාපදේ කෑම eat. ක්‍රියාපදයට භාජනය වෙන්නේ rice. අන්න දැන් අපිට පූර්ණ වාක්‍යයක් එනවා. දැන් අපි මේ simple present tense කියන වාක්‍ය භාවිතා වෙන අවස්ථාව පෙන්වන time expression එකත් මේකේ යකට දාගන්න. මොකද්ද? නිතරම, හැමදාම, පුරුද්දක් ලෙස, හැම විටම, අන්න, often, every day, usually, always. දැන් අපි ගාව තියෙනවා සම්පූර්ණ අදහසක් ප්‍රකාශ වෙන වාක්‍යයක්. අපි බලමු මොකද්ද වාක්‍යය එන්නේ කියලා. right, මෙතනින් ආවා අපි you ආවා, ක්‍රියාපදය ආවා eat, කර්මපදය ආවා rice, time expression එක කාලය සිදුවෙන විදිහ කියන එක මෙතෙන්ට ආවා. you eat rice every day. ඔබ හැමදාම බත් කන්නේහිය. right, අපි බලමු දැන් මෙතෙන්ට මං කියවා තව එක විශේෂ වචනයක් ඒක වචනයක් එනවා. බහුවචනයක් හැටියට අපි සලකන මේ වෙලාවේ බහුවචනයක් හැටියට සලකනවා නෙමෙයි. බහුවචනයකට සලකන සැලකිල්ල මෙයාටත් අපි සලකනවා උත්තම වූ මම. I. හරිද? මමටත් Iටත් simple present tense වාක්‍ය හදනකොට තව ගොඩාක් තැන්වලදී Iට ඒ බහුවචන කර්තෘ කෙනෙකුට සලකන සැලකිල්ල සලකනවා. එහෙම නොවන තැනුත් තියෙනවා. අපි ඒවත් පස්සේ සාකච්ඡා කරනවා. right, එතකොට අපි බලමු මේ දැන් මේ තියෙන්නේ මම ඔයාලට දැන් ඔයාලට පොඩි උදාහරණයක් කියන්න. දැන් අපි ගඩොල් කපනවා දැකලා තියෙනව නේද? මම හිතන්නේ හුඟක් අය දැකලා තියෙනවා, හුඟක් අය දැකලා නැති වෙති. ගඩොල් කපන්නේ ඒකට අච්චුවක් තියෙනවා. අච්චුව මෙහෙම තියලා අර අනාගත මැටි ගෙනල්ලා මෙහෙම දාලා කපලා කරලා ෂේප් කරලා අච්චුව මෙහෙම ගලවපුවම ගඩොල් කැටේ එතන තියෙනවා. හරිද? අන්න ඒ වගේ අච්චුවක් තමයි මම මේ දෙන්නේ ඔයාලට. මේක මේ ටේබල් එක, මේ ෆෝම් එක, මේ වගුව, මේ අච්චුව ඔයාලට පාවිච්චි කරන්නට පුළුවන්. ඔයාලා දන්න වචන මේක ඇතුළට දාලා වාක්‍ය එළියට ගන්නට. right, එතකොට ඕනම බහුවචන කර්තෘපදයක් මෙතෙන්ට දැම්ම හැකි.
ඕනම ක්‍රියාපදයක් මෙතෙන්ට දාන්න පුළුවන්. ඒ ක්‍රියාපදයට ගැළපෙන විදිහට කර්මපදය මෙතෙන්ට දාන්න පුළුවන්. දාලා මේ ටයිම් එක්ස්ප්‍රෙෂන් එකකින් ඒ අදාළ වෙන සිද්ධිය සිදු වෙන වෙලාව ප්‍රකාශ කිරීමට අවශ්‍ය විදිහට මේක මෙතෙන්ට දාගන්නට පුළුවන්. ඒකට අපිට ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන්. අපි බලමු මෙතනින් ගන්න පුළුවන් වාක්‍ය. right අපි you අයින් කළා අපි I දානවා. අන්න I eat rice every day. මම හැමදාම බත් කන්නේ. තව එකක් බලමු. we මෙතනින් අරන් එක එක දාන්න පුළුවන්. අපි හැමදාම බත් කන්නෙමු. they eat rice every day. ඔවුන් හැමදාම බත් කති. farmers eat rice every day. ගොවියෝ හැමදාම බත් කති. එහෙම යන්නේ. right? දැන් අපි බලමු මේකේ දැන් අපි කතා කරේ present tense කියන වාක්‍ය විලාසය ගොඩනගෙනවා. ඒ ගොඩනැගීම සඳහා subject එක අවශ්‍ය වෙනවා. අපි plural subjects වලට කොහොමද ඒක ගොඩනගන්නේ කියලා ක්‍රියාපදය, කර්මපදය, time expression එක කාලය පිළිබඳ කතාව එතන කියනවා කියලා අපි වාක්‍යයක් ගොඩනගමු. දැන් අපි ඊගාවට බලනවා singular subjects ඒ කියන්නේ ඒක වචන කර්තෘපදත් එක්ක කොහොමද මේක වෙන්නේ කියලා. singular subjects කියන්නේ ඒක වචන කර්තෘපද. අපි බලමු ඒක වචන කර්තෘපද සෙට් එකක් අපි ගන්නවා. he, ඔහු, she, ඇය, it, ඌ, ඒක, mother, father, son අනිත් ටික ඔක්කොම ඔයාලා දන්නවා. reptiles කියන්නේ උරගයෝ. right? එතකොට දැන් අපිට කර්තෘපද ටික ඉන්නවා. දැන් වාක්‍ය ගොඩනැගීම සඳහා අපිට ඊගාවට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ක්‍රියාපදය අවශ්‍යයි. අපි ක්‍රියාපදය ගන්නවා. මෙතනදී හොඳට මතක තියාගත යුතු නීතියක් ක්‍රියාත්මක වෙනවා. මොකක්ද මේ නීතිය? present tense affirmative වාක්‍යයක් ගොඩනගනකොට ඒ ගොඩනගන වාක්‍යයේ අදහස වෙන්නේ පුරුද්දක් හැටියට එදිනෙදා ජීවිතයේදී සිදුවෙන සිදුවීමක් ගැන ප්‍රකාශ කරන්නට අවශ්‍ය වෙනකොට ඒ සිද්ධිය කරන්නා වූ ක්‍රියාව කරන්නා වූ subject එක කර්තෘවරයා ඒක වචන වෙනවා නම් ඒ ක්‍රියාපදයේ අගට අනිවාර්යෙන් s අකුරක් එකතු වෙන්නට ඕනේ. present tense affirmative වාක්‍යයක් හදනකොට ඒ වාක්‍යයේ කර්තෘපදය ඒක වචන නම් අනිවාර්යෙන් ඒ කර්තෘපදය කරන ක්‍රියාව ප්‍රකාශ කිරීමේදී ඒ ක්‍රියාවේ අගට s අකුරක් අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. නැත්නම් ඒ වාක්‍ය වැරදි වැටෙනවා. O level question එකක් එනවා මේකට ඔයගොල්ලෝ. right ඊගාවට අපිට කර්මපදය ඕනේ. අපි කර්මපද තුනක්ම ගමු මේ වෙලාවේ. rice, fruit, food. he eats rice. අපි ඊගාවට දාගන්නවා time expression එක often, every day, usually, always. දැන් අපිට මෙතන වාක්‍ය ගොඩාක් තියෙනවා. අපි අරන් බලමු එක වාක්‍යයක්. he eats rice every day. තේරුම මොකද්ද? ඔහු හැමදාම බත් කනවා. එකක් හොඳට මතක තියාගන්න මම හුඟක් තැන්වල මේකේ දෙමළෙනුත් දාලා තියෙනවා සිංහලෙනුත් දාලා තියෙනවා තේරුම. ඒ සිංහල සහ දෙමළ කියන භාෂාවල් අපි පාවිච්චි කරන්නේ අදහස ලබා ගැනීම සඳහා පමණයි වේගෙන් යන්නට ඕන නිසා. තේරුණා නේද? මේ සිංහල වාක්‍යවල මම මේ පාඩම් කරගෙන යනකොට ඔබට දෙන සිංහල වාක්‍යවල සිංහල ව්‍යාකරණ හරියට නැතුව ඇති. හරිද? නැති වෙන්නට පුළුවන්. ඒ නිසා කල්පනාවට ගන්න ඉංග්‍රීසි වාක්‍යයේ ග්‍රැමර් විතරයි හරියට එන්නේ. සිංහල සහ දෙමළ අපි අදහසක් ප්‍රකාශ වෙලා තියෙනවා නම් මෙතන ඒකේ යෙදිලා තියෙන්නේ කතා කරන භාෂාව හෝ අදහස ප්‍රකාශ කිරීම සඳහා විතරයි මම ඒක පාවිච්චි කරලා තියෙන්නේ. ටික දුරක් ගිහිල්ලා අපි සිංහල භාෂාව පාවිච්චි කරන එක ටික අඩු කරලා තනිකර ඉංග්‍රීසි වලට යනවා. ඔයගොල්ලන්ට තේරෙන්න පටන් ගත්තාම right. එතකොට දැන් මෙතන අපිට වාක්‍ය ගොඩනගන්න පුළුවන්. අච්චුවක් තියෙනවා. ඉස්සෙල්ලා අච්චුවක් දුන්නා ඒකෙන් බහුවචන කර්තෘපදත් එක්ක. දැන් අච්චුවේ තියෙන්නේ ඒක වචන කර්තෘපදත් එක්ක වාක්‍ය හදන හැටි. දැන් මෙතනදී අපිට සුවිශේෂී අවස්ථාවක් නිසා මේ present tense වාක්‍යයක් affirmative වාක්‍යයක් හදනකොට කර්තෘපදය ඒක වචන වුණොත් ක්‍රියාපදයට s අකුරක් දාන්න ඕන කියලා නීතියක් තියෙනවා. ඒ නීතිය හා බැඳිච්ච තව නීති තියෙනවා. මෙන්න මේ ක්‍රියාපදයට
S අකුර එකතු කිරීම පිළිබඳ නීති තියෙනවා. අපි මේ නීති දන්නේ නැතුව ගියොත් මේ ගමන අතරමං වෙනවා. ඒ නිසා අපි මේ නීති ටික දැන් බලන්නට ඕනේ. ඒකට කියනවා spelling rules for the simple present tense with singular subjects. simple present tense වාක්‍යවලදී singular subject එකක් ඒකවචන කර්තෘ පදයක් ආවොත් s අකුර එකතු කිරීම පිළිබඳ නීති. ඉංග්‍රීසි භාෂාවේ බොහෝ වචන තියෙනවා. නිකම්ම අපිට s අකුර එකතු කරන්නට පුළුවන්. උදාහරණයක් ගත්තොත් කීපයක් අරගමු. work කියන වචනයට අපි s එක එකතු කරන්න ඕන වෙච්චාම නිකම්ම s එක දානවා. buy කියන එකටත් s එක දානවා. අන්න ඒ වගේ වචන ගොඩකට අපි s එක දානවා. නිකම්ම s එක දානවා. නමුත් යම් කිසි ක්‍රියාපදයක් අගට ch කියන වචනය ch කියන අකුර ආවොත් s කියන අකුර අගට අග අකුර s වුණොත් අග අකුරු දෙක sh වුණොත් අග අකුර x වුණොත් අග අකුර o වුණොත් අග අකුර z වුණොත් මෙන්න මේවෙන් අවසන් වෙන වචන වලට නිකම්ම s එක දාන්නේ නැහැ es එකතු කරන්නට ඕනේ. උදාහරණයක් ඇටියට ගත්තොත් watch කියන නරඹනවා කියන වචනේ අගට තියෙන්නේ ch ඒ නිසා මේකට s එක විතරක් දාන්නට බෑ. අපි es එකතු කරන්නට ඕනේ. watch watchers වෙනවා. work works උනා. buy buys උනා. ride rides උනා. return returns උනා. නමුත් watch වෙනකොට watchers වෙනවා es එකතු වෙනවා. ඒ වගේම උදාහරණ කීපයක් ගමු. pass කියන එකේ s එක අගට තියෙන්නේ passes වෙනවා. rush කියන එකේ sh තියෙන්නේ es එන්නේ rushers වෙනවා. relax සහල් වෙනවා. x තියෙන්නේ relaxes වෙනවා. buzz buzz කියන ගාල શબ્දයක් ඇති වෙනවා. buzzers වෙනවා. right go goes වෙනවා. right ඊගාවට අපි බලමු දැන් මේ වචන ටික මේකේ හෑන්ඩ් අවුට් එක ඔයාලට එනවා. ඔයගොල්ලන්ට ඒක සටහන් කරගන්නත් පුළුවන්. ඊගාවට තව නීතියක් තියෙනවා. දැන් මේ නීතිය අපි දන්නවා. ඊගාව නීතිය තමයි කිසියම් ක්‍රියාපදයක අගට y අකුර යෙදිලා තියෙනවා නම් y අකුර යෙදිලා තියෙනවා නම් ඒ y එක අයින් කරලා අපි ies එකතු කරනවා. හැබැයි ඒ ක්‍රියාපදයේ අගට තියෙන y අකුරට ඉස්සරහා තියෙන අකුර කොන්සනන්ට් එකක් වෙනවා නම් මොනවාද කොන්සනන්ට්ස් කියන්නේ? ඉංග්‍රීසි භාෂාවේ vowels පහක් තියෙනවා. vowels පහ a e i o u ඒ ඇරෙන්නට ඉතුරු අකුරු සියල්ලටම කියන්නේ අපි කොන්සනන්ට්ස් කියලා. right උදාහරණයක් ඇටියට ගත්තොත් බලමු. apply කියන වචනේ y අකුරට ඉස්සරහින් තියෙන එක l අකුර ඒක කොන්සනන්ට් එකක්. ඒක vowel එකක් නෙවෙයි. ඒ නිසා අපි y අයින් කරලා ies එකතු කරනවා. bury කියන වචනේ y එක අගට තියෙන්නේ y එකට ඉස්සරහා තියෙන්නේ r අකුර කොන්සනන්ට් එකක් vowel එකක් නෙවෙයි. y අයින් කරලා ies දානවා. ඒ වගේ වචන රාශියකට ඒ විදිහට එනවා. කොයි වචනේද කියන එක ඕගොල්ලන්ට තේරුම් ගන්නට පුළුවන්. දැන් බේස් එක දන්නේ ඕගොල්ලන්ට ක්‍රියාපදයක් ලියාගෙන යනකොට වාක්‍යයක් ලියාගෙන යනකොට ඒක වචන කර්තෘපදයක් නා වාක්‍ය present tense affirmative. දැන් අපිට ක්‍රියාපදයක් ගන්නවා. ක්‍රියාපදේ ගත්තාම ඒකේ අගට y එකක් තියෙනවා. බලනවා ටක් ගාලා මේකට දැන් s එක එකතු කරන්නට ඕනේ. y එකට ඉස්සරහින් තියෙන්නේ vowel එකක්ද consonant එකක්ද කියලා. vowel එකක් නම් අපි එහෙම්මම නිකම්ම s එක එකතු කරනවා. ඊගාවට අපි ඒක කතා කරනවා. බැරි වෙලාවත් y එකට ඉස්සරහින් තියෙන්නේ vowel එකක් නොවේයි නම් අපි y එක අයින් කරලා ies එකතු කරලා වාක්‍ය ලියනවා. ලකුණක් ලැබෙනවා. right මේ වගේ වචන කීපයක් මම උදාහරණ හැටියට අරන් තියෙනවා. right මේවා මම ඔයාලට එවනවා ප්‍රසන්ටේෂන් එකේ හෑන්ඩ් අවුට් එක. එතකොට ඔයගොල්ලන්ට ඒවා පොත්වල සටහන් කරගන්න. මොකද ඔයගොල්ලෝ මම එවන හැම හෑන්ඩ් අවුට් එකක්ම ෆෝන් එකේ හරි ලැප් එකේ හරි තියලා තියන්න එපා. ඒක දිහා බලාගෙන පොතක් අරගෙන මේවා ලියන්න. ඒ ලියනකොට ඔයගොල්ලන්ට ඒක අභ්‍යාසයක් හැටියට ඔයගොල්ලන්ගේ මේ කම්පියුටර් එකට යනවා. right විශ්වයේ තියෙන ප්‍රබලම කම්පියුටර් එක තමයි අපි මේ බෙල්ල උඩ තියාගෙන යන්නේ. ඉස්ලාම
ලෝකෙට හඳුන්වලා දුන්නා. මහා එන විශාල කම්පියුටර්ස් කාමරවල තියෙන ඒවා. ඊගාවට ආවා ඩෙස්ක්ටොප් කම්පියුටර් එක, ඊගාවට ආවා ලැප්ටොප් කම්පියුටර් එක, ඊගාවට ආවා ඊගාවට ආවා මොකද්ද පාම් ටොප් කම්පියුටර් එක. පාම් ටොප් කියලා කියන්නේ අල්ල උඩ තියෙන කම්පියුටර් එක. මොකද්ද? ෆෝන් එක. ඒ ඔක්කොම ප්‍රබල ඒ ඔක්කොම කම්පියුටර්ස් ලෝකේ තියෙන හැම කම්පියුටර් එකකම වඩා ප්‍රබලම කම්පියුටර් එක තමයි මේ බෙල්ල උඩ තියෙන නෙක් ටොප් කම්පියුටර් එක. හියුමන් බ්‍රේන් කියන එක. ඒකට කරන්න පුළුවන් මොනවද කියන එක තාම කිසි කෙනෙක් හොයාගෙන නැහැ. නමුත් අපි ඒක බෙල්ල උඩ තියාගෙන ඔය කැරකි කැරකි ඉන්නවා. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ බොහොම ටික දෙනයි. ඉතින් ඔන්න ඔය කම්පියුටර් එක ක්‍රියාත්මක කරන්නට නම් ඒකට හොඳ මවුස් එකක් තියෙන්න ඕනේ නේද? හොඳ කීබෝඩ් එකක් තියෙන්න ඕනේ. මොනවද ඒකේ මවුස් and keyboards මේ තියෙන්නේ? මේක 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 සහ මේක. හම 5 sensors තමයි මේ නෙක්ටොප් කම්පියුටර් එකේ input devices. හරිද? එතකොට අපි ඒකෙන් බොහොම සුළු ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න දරුවෝ හැටියට ඒක හොඳට ඇක්ටිව් කරලා තියාගන්නට ඕනේ. එතකොට ඒකේ ඒ 5 sensors වලින් තමයි යන්නේ. ඒ වගේ ඒ නිසා ඒක ඇතුළට මේවා දාගන්න උපක්‍රමයක් ඔයගොල්ලෝම නිර්මාණය කරගන්න ඕනේ. ඔයගොල්ලෝ නිර්මාණය කර ගැනීම සඳහා වන ලේසිම ක්‍රමය තමයි වැඩේ තමුන්ගේ කරගන්නට ඕනේ. මේ මම ඉගෙන ගන්නේ මේ අම්මලාටවත් තාත්තලාටවත් මේ ඉස්කෝලේ ලකුණු ගන්නවත් ජොබ් එකක් සඳහාවත් නෙවෙයි. මේ ඉගෙන ගන්න එක ඉගෙන ගන්නේ මේ විශ්වයේ සඳහාම තමයි ඉගෙන ගන්න. ඔයගොල්ලෝ මේ ඉගෙනගෙන මේ කම්පියුටර් එක හරියට ප්‍රෝග්‍රෑම් කරලා හරියට රෙඩි කරලා එළියට එනවා කියන්නේ ඔයගොල්ලෝ මේ විශ්වයටම වැඩ කරන මිනිසුන් වෙනවා. අන්න එතෙන්ට යන්න ටාගට් කරගෙන මේක හොඳට එක්සර්සයිස් කරගෙන වැඩේ ගෙනියන්න. මේ ටික ඔක්කොම දාගන්න ක්‍රමයක් ඔයගොල්ලෝම නිර්මාණය කරගන්න ඕනේ. ලියන්න පුළුවන්, කියවන්න පුළුවන් නේද? නරඹන්න පුළුවන්. ඒවෙන් තමයි අපි මේවා ඇතුල් කරගන්නේ. රයිට්. දැන් අපි බලමු මේකෙම අනිත් පැත්ත තියෙන මොකද්ද මේ වවල්ස් එක්ක එනකොට මොකද වෙන්නේ කියලා. රයිට්. යම්කිසි ක්‍රියාපදයක් අගට y තියෙනවා නම් ඒ y එකට ඉස්සරහින් තියෙන අකුර A E I O U කියන වවල් වලින් එකක් නම් අපි ඒකේ y අයින් කරන්නට යන්නේ නැහැ. අපි ඒකට නිකම්ම s එක දානවා. by කියන එකේ y තියෙනවා. ඊට ඉස්සරහින් තියෙන්නේ u කියන u එක වවල් එකක්. ඒ නිසා අපි y අයින් කරන්නේ නිකම්ම s එක දානවා. employee කියන එකේ y අගට තියෙනවා o එක වවල් එකක්. නිකම්ම s එක එකතු කරනවා. enjoy කියන එකේ y එක අගට තියෙනවා. ඊට ඉස්සලා තියෙන එකේ අකුර ඉස්සලා තියෙන අකුර O ඒක වවල් එකක්. ඒ නිසා අපි S එක දානවා විතරක්. lay කියන එකෙත් y එක තියෙනවා අගට. නමුත් ඒට ඉස්සලා අකුර වවල් එකක්. අපි S එක විතරක් එකතු කරනවා. ඒ වගේ වචන ගොඩාක් තියෙනවා. ඔයගොල්ලන්ට මගදී හම්බෙන වැඩ කරගෙන යනකොට හම්බෙන වචන වලට S එක එකතු කිරීමේදී මේ නීති ඔයගොල්ලෝ පාවිච්චි කරන්නට ඕනේ. right. දැන් අපි මෙච්චර වෙලා කතා කරුවේ ඒකවචන කර්තෘපදයක් ආවහම present tense affirmative වාක්‍යයක් හදනකොට ඒකවචන කර්තෘපදයක් ආවහම ඒකට ක්‍රියාපදයට s එකක් එකතු කරන්න වෙනවා. ඒ s එක එකතු කිරීම සඳහා වන නීති කීපයක් තමයි ඔය කතා කරේ. දැන් තව ක්‍රියාපද 3ක් තියෙනවා. අති සුවිශේෂී ක්‍රියාපද. හරිද? ඒ ක්‍රියාපද 3 සරලව නිකන් මතක තියාගන්න. දැන් මෙච්චර වෙලා අපි කතා කරගෙන ආපු ක්‍රියාපද සාමාන්‍ය ක්‍රියාපද හැටියට විතරයි පාවිච්චි. ඒ කියන්නේ ඒකට ක්‍රියාවක් හඳුන්වා දීම සඳහා තමයි ඒ වචනේ අපි පාවිච්චි කරන්නේ. නමුත් මෙන්න මේ දැන් කතා කරන්න යන වචන තුන සාමාන්‍ය ක්‍රියාපද. ඒ කියන්නේ ක්‍රියාවක් හඳුන්වන ක්‍රියාපදයක් හැටියටත් පාවිච්චි වෙනවා. ඊගාවට උපකාරක ක්‍රියාපදයක් හැටියටත් පාවිච්චි වෙනවා. හරිද? අපි ඒක උපකාරක ක්‍රියාපදයක් හැටියට කොයි වෙලාවෙද පාවිච්චි වෙන්නේ කියන එක අපි පසුවට සාකච්ඡා කරනවා. නමුත් මේ ක්‍රියාපද තුන සාමාන්‍යයෙන් ක්‍රියාවක් හඳුන්වන ක්‍රියාපදයක් හැටියට ආවහම කොහොමද ඒ ක්‍රියාපදේ present tense affirmative වාක්‍යයක ඒකවචන කර්තෘ කෙනෙක් යොදන්නේ කියන එක තමයි දැන් මෙතනදී බලන්න යන්නේ. right?
එතකොට මොනවද ඒ ක්‍රියාපද? be කියලා ක්‍රියාපදයක් තියෙනවා. be කියන ක්‍රියාපදය ඒකේ අදහස වෙන්නේ වනවා, සිටිනවා, එසේය කියන අදහස තමයි be කියන ක්‍රියාපදේ තේරුම වෙන්නේ. ඒ ක්‍රියාපදය අපිට ඒ වනවා, සිටිනවා, එසේ වෙනවා කියන අදහසක් present tense affirmative වාක්‍යයක කර්තෘපදයේ ඒකවචනත් එක්ක පාවිච්චි කරන්න වුණොත් අපි ඒක පාවිච්චි කරන්නේ is හැටියට. බහුවචන කර්තෘපදයක් එක්ක පාවිච්චි කරන්න වුණොත් මේක are. හරිද? is ඒකවචනත් එක්ක බහුවචනත් එක්ක are. මේ ක්‍රියාපදය සාමාන්‍ය ක්‍රියාපදයක් හැටියට පාවිච්චි කරනකොට එන තේරුම තමයි වනවා, සිටිනවා, එසේයි කියනවා වගේ අදහසක් එන්නේ. ඊගාව ක්‍රියාපදය තමයි do. do කියන ක්‍රියාපදය ඔක්සිලරි එකක් හැටියට උපකාරක ක්‍රියාපදයක් හැටියට පාවිච්චි කරන එක අපි පසුවට කතා කරනවා. ඒ වගේම සාමාන්‍ය ක්‍රියාපදයක් හැටියටත් අපි පාවිච්චි කරනවා. do කියන ක්‍රියාපදය සාමාන්‍ය ක්‍රියාපදයක් හැටියට පාවිච්චි කරනකොට ඒකේ අදහස වෙන්නේ කරනවා කියන අදහස. තේරුණා නේද? එතකොට මේ කරනවා කියන අදහස present tense affirmative sentence එක ඒකවචන කර්තෘපදයක් එක්ක පාවිච්චි කරන්නේ does කියන එක. ඊගාව වචනේ have. have කියන එක සාමාන්‍ය ක්‍රියාපදයක් හැටියට පාවිච්චි කරනකොට ඒකේ අදහස වෙන්නේ තිබෙනවා, ලබා ගන්නවා කියන එක වගේ. ඒක ඒකවචන කර්තෘපදයක් එක්ක පාවිච්චි කරනකොට has කියලා එන්නේ. right? අපි උදාහරණත් එක්ක ඉස්සරහට යනකොට ඉගෙන ඔය නීති ටික මතක තියාගන්න අනිවාර්යෙන් ඒ ටික අවශ්‍යයි. දැන් ඔන්න ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ දන්න වචන පාවිච්චි කරලා සිය දහස් ගණනක් වාක්‍ය හදන්නට මෙච්චර වෙලා මේ කතා කරපු නීති සහ අර අච්චු සැලකිල්ලට ගනිමින්. තේරුණා නේද? එතකොට මේ පියවරේ ඒ ටික අපි සාකච්ඡා කරලා අදට අවසන් කරනවා. ඊගාව පියවරේදී අපි බලනවා කොහොමද present tense affirmative එක ඒක නෙගටිව් වලට යන්නේ ඊගාවට පොසිටිව් ඉන්ට්‍රොගටිව් නෙගටිව් ඉන්ට්‍රොගටිව් කියන තත්ත්වයන් වලට අපි යන්නේ කොහොමද කියලා ඊගාවට අපි සාකච්ඡා කරනවා. එහෙමනම් පළවෙනි පියවර පළවෙනි පාඩමේ පළවෙනි පියවර මෙතකින් අවසන් වෙනවා. ඊගාව පියවර ඊගාව පාඩමෙන් අපි ලබා ගන්නවා. බොහොම ස්තුතියි.